නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු ප්‍රමාණයක් දේශනා කරවගෙන මනාව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙනවා වගේම මේ උතුම් දේශනාව ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක අති උතුම් ධර්ම දානමය පින්කමත් සම්පූර්ණ කර ගැනීමේ බලාපොරොත්තුවත් ඉදිරිපත් කරගෙන මැදිරියට එකතු වෙලා සද්ධර්ම ශ්‍රවණය කරන මේ සියලු දෙනාට වගේම මේ දේශනාව ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් බුදුරජාණන් වහන්සේගේ අවවාදය බණ අහන වෙලාවට හරි වටිනවා. මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම ධර්ම ශ්‍රවණය කරන එක වටින බව බුද්ධ දේශනාවයි. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි මේ දවස්වල මේ ධර්ම දේශනා මාලාවේ අපි සාකච්ඡා කරමින් හිටියේ මරණ සතිය පිළිබඳව. නිවැරදිව මරණානුස්සතිය වඩන හැටි සාකච්ඡා කරන මේ දේශනා මාලාවේ මරණානුස්සතිය පිළිබඳව ධර්ම දේශනා 25ක් මීට කලින් සාකච්ඡා කළා. අද තියෙන්නේ 26 වෙනි දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ
මරණ සතිය වඩන කෙනෙකුට මරණ සතිය වඩන්ඩ යොදාගත හැකි කරුණු 8ක් දේශනා කොට වදාලා. ඒකින් අපි කරුණු 7ක් සාකච්ඡා කරලා ඉවරයි. අද මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ 8 වෙනි කාරණාව. 8 වෙනි කාරණාව තමයි කන පරිත්තය. මේ කන පරිත්තය කියන්නේ මොකක්ද කියන එක තමයි දැන් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. කන පරිත්තතෝති පරමත්තතෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරමාර්ථ වශයෙන් ඊ타ත්ම කෙටි කාලයක් තමයි සත්වයාගේ ජීවිතය පවතින්නේ. එහෙම නැත්නම් ජීවිතක්ෂණය කියන එක ඊ타ත්ම කෙටි කියන කාරණාව සඳහන් කරනවා. ඒක පැහැදිලි කරනකොට එක සිත් මාත්‍රයකින් තමා මේ ජීවිතය හැම වෙලාවෙම රැඳිලා තියෙන්නේ. ඒ නිසා ඊ타ත්ම කෙටි. මේ ජීවිතේ හැම වෙලාවෙම රැඳිලා තියෙන්නේ එක හිතක් උඩ. මේ මුළු ශරීරයේ පුරාම එකවරකට පහළ වෙන්නේ එක හිතයි. ඒ සිත මත තමයි අපි මේ ජීවත් වෙන්නේ. නමුත් ඒ සිත දීර්ඝ කාලයක් පවතින සිතක්ද? මේවට කියන්නේ චිත්තක්ෂණ කියලා. අපට හිතා ගන්නවත් බැරි තරම් ස්වල්ප කාලයයි පවතින්නේ. තත්පරයක් වගේ කාල පරාසයක් ඇතුලේ උපදින සිත් ප්‍රමාණය කෝටි ගණනක්. තත්පරය කොච්චර කුඩයිද? ඒ තත්පරයේ ඇතුලේ සිත් කෝටි ගණනක් උපදින්න මේ සිතක් ඇති වෙනව නැති වෙනව කියන එක මොනතරම් වේගෙන් සිදු වෙනවද කියන කාරණාව අපිට දකින්නවත් පුළුවන්කමක් නැහැ. දකින්න කොහොමත් බෑ. අඩුම තරමේ හිතන්නත් බෑ. ඒ තරම්ම වේගවත්. මෙතන උදාහරණයක් සඳහන් කළා රථයේ රෝදය කැරකි ඉදිරියට යනකොට මේ රථයේ බර හැම වෙලාවෙම දරාගෙන ඉන්නේ මේ රෝදය විසින්. නමුත් මුළු රෝදෙම රථයේ බර දරනවද? මුළු රෝදෙම රථයේ බර දරන්නේ නැහැ. යම් වෙලාවක මේ රථ රෝදයේ බිමට හිටලා තියෙන තැනක් තියෙනවා. ආන්ගේ බිම පිහිටලා තියෙන තැනින් තමයි මුළු රථයේම බර ඔසවගෙන ඉන්නේ. එතකොට රෝදේ කැරකෙන්න බිමට හිටින තැන කලින් තිබුණ තැන නෙමෙයි. එහෙනම් ඒක බිමට හිටින තැන තමයි හැම වෙලාවෙම බර දරන තැන. එහෙනම් මෙතන සඳහන් කළා නිම්වලල්ලේ එක ප්‍රදේශයකින් හැම වෙලාවෙම මේ රෝදේ පවතිනවා. මෙතන නිම්වලල්ල කියලා සඳහන් කළේ රෝදයේ පිටපැත්තේ අග්‍රය. අන්තිම කෙරවල තමයි මේ නිම්වලල්ල කියලා කියන්නේ. ඒ නිම්වලල්ල තමයි හැම වෙලාවෙම මහ පොළොව ස්පර්ශ කරන්නේ. හැම වෙලාවෙම මුළු රෝදේම පාවිච්චි වෙන්නේ නැහැ කියන කාරණාව සඳහන් කළා. ඒ වගේ තත්පරයකට උපදින සිත් ගාන කෝටි ප්‍රකෝටි ගණනක්. නමුත් සඳහන් කළා එයින් එක සිතක් මේ මුළු ජීවිතේම එකවරක් පවත්වාගෙන යනවා. එක මොහොතකට මේ මුළු ජීවිතේම පවත්වාගෙන ඉන්නේ එක සිතයි. රතේ මුළු බරම එක වෙලාවක දරාගෙන ඉන්නේ රෝදේ එක ප්‍රමාණයයි. ඒ වගේම එක සිතක් මේ මුළු ජීවිතේම එක මොහොතකට දරාගෙන ඉන්නවා. රෝදය මොනතරම් වේගෙන් කැරකෙනවද? කැරකෙන්න බර දරන තැන වෙනස් වෙනවා වගේ තත්පරයකට උපදින කෝටි ගාණක් සිත් ඒ මොහොතේ අපේ ජීවිතේ රැකගෙන තියාගෙන ඉන්නවා. අන්න ඒ සිත මත තමයි ජීවිතේ හැම වෙලාවෙම පවතින්නේ කියලා සඳහන් කළා.
රෝදේ බිමට ස්පර්ශනය වෙන තැන හැම වෙලාවෙම බර දරනවා වගේ මේ එක හිත හැම වෙලාවෙම මේ ජීවිතය පවත්වාගෙන යනවා. මෙතන සඳහන් කළා රතයේ තියෙන බරෙන් හැම වෙලාවෙම ඔසවගෙන ඉන්නේ බිම හිටලා තියෙන කොටස විතරයි කියන එක. අපි ඒක මුලින් සිහිපත් කළා. මේ කෝටි ගාණක් උපදින සිත් මේ සිතකට අවස්ථා තියෙනවා තුනක්. උපාද ස්ථಿತಿ භංග කියලා. උපදිනවා පවතිනවා නැති වෙනවා. දෙවනි හිත ඇති වෙන්නේ මේ හිත ඉපදිලා පැවතිලා නැති වුණාට පස්සේ තමයි දෙවනි හිත උපදින්නේ. තත්පරයකට නමුත් ඇති වෙනවා සිත් කෝටි ගාණක්. අපි පින්නතුන් හිතන්නකෝ ඇති වෙලා පැවතිලා නැති වුණාම ඊළඟ එක ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. නමුත් තත්පරයකට කෝටි ගාණක් උපදිනවා. මොනතරම් වේගෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනව ඇද්ද කියලා. ඒකයි මම කිව්වේ ඒක අපිට අනුමාන මාත්‍රයකින්වත් හිතා ගන්න පුළුවන් කමක් නැහැ කියලා. අපි ඒක තව ටිකක් පැහැදිලි කරගමු. මෙතන සඳහන් කළා රෝදයේ උපමාවම නැවත වතාවක් නාභියේ ඉඳලා නිංමලල්ල දක්වා බර ගමන් කරලා තියෙනවා. රතේ නාභිය කියලා කියන්නේ රෝදේ නාභිය කියන්නේ රෝදේ මැද්ද. අපි කරත්තයක නම් දකිනවා ගරාදියක් තියෙනවා. එතකොට මෙතන නාභිය කියලා කිව්වේ අපි බොස් ගෙඩිය කියලා කතා කරන කොටසක් තියෙනවා. එතන ඉඳලා නිම්වලල්ල දක්වා ගමන් කරපු මේ ගරාදි කීපයක් කරත්ත රෝදේ තියෙනවා. සමහර වෙලාවක තවත් ඒ වගේ ගරාදි තියෙන තව රෝද අපි දකිනවා. අර නාභියේ ඉඳලා මේ ගරාදිය තමයි නිම්වලල්ල දක්වා මේ බර අරන් ගිහිල්ලා තියෙන්නේ. නමුත් වටේට තියෙන අනික් ගරාදි වලට කිසි බරක් නැහැ. හැබැයි රෝදේ කැරකෙන්න ගරාදියෙන් ගරාදියට බර වැටෙනවා. එන මෙතන සඳහන් කළා ඒව මේව ඒක චිත්තක්කනිකං සත්තානං ජීවිතං. මෙන්න මේ වගේ සත්වයාගේ ජීවිතේ හැම වෙලාවෙම එක චිත්තක්ෂණයක් තමයි පවත්වන්නේ. මේ ජීවිතෙත් හැම වෙලාවෙම පවත්වන්නේ එක චිත්තක්ෂණයයි. ඒ චිත්තක්ෂණය පැවතිලා නැති වුණාට පස්සේ ජීවිතය පවත්වන දෙවනි චිත්තක්ෂණය උපදිනවා. ඒද පැවතිලා නැති වෙනකොට තුන්වෙනි චිත්තක්ෂණය උපදිනවා. මෙතන සඳහන් කළා තත්පරයකට උපදින සිත් ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගණනක්. එයින් එක හිතක් තමයි මෙතන චිත්තක්ෂණයක් කියලා කියන්නේ. එක සිතකට චිත්තක්ෂණ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ චිත්තක්ෂණයේ කොටස් තුනකට බෙදෙනවා කියලා සඳහන් කළා. අපි ඒක තමයි මුලින් සඳහන් කළේ උපාද ස්ථಿತಿ භංග කියලා. එක සිතකින් සත්වයා පවතින්නේ ඒ සිත නැති කල්හි සත්වයා නැහැ කියලා කියන්න පුළුවන්. එක හිතකින් පවතිනවා ඒ හිත නැති කල්හි අපිත් නෑ වගේ. පිනතුනි සිත උපදිනකොට උපදින සිතේ අපිට ජීවත් වෙන්නත් බෑ. සිත නැති වෙනකොට නැති වෙන හිතේ ජීවත් වෙන්නත් බෑ. හැම වෙලාවෙම ඔය ජීවත් වෙන්නේ ඔබ මම අපි හැමෝම අර පවතින කොටසේ. උපදිනවා පවතිනවා නැති වෙනවා. අපි මේ ඉන්නේ පවතින කොටසේ. සිත නැති වෙනකොට සත්වයා නෑ වගේ කියලා සඳහන් කළේ අපි මැරෙනවා. නමුත් අපි තාම වාඩි වෙච්ච විදිහටම ඉන්නවා. ඇයි අපි බිම වැටුනේ නැත්තේ? ඊළඟ සිත ඒ තරම්ම වේගෙන් උපදිනවා. ඒකනේ කිව්වේ තත්පරයක් ඇතුලේ කෝටි ගාණක් කියලා. ඒ වේගෙන් උපදින ඊළඟ සිතේ පවතින කොටසක් තියෙන නිසා අපිට තේරෙන්නේ අපි එක දිගටම ඉන්නවා වගේ කියලා. හැබැයි කවදා හරි දවසක් එනවා
පැවතිලා මේ සිත නැති වෙනවා. ආය එතන සිත් උපදින්නේ නැහැ. එහෙම වුණොත් අපිට තාමත් ওই කොට්ටේ උඩ ඉන්න පුළුවන් වෙයිද? ඉපදුනේ නැත්තම් ඊළඟ සිත අපි ඔතන වැටෙනවා. ඒකට අපි කියනවා මරුණ කියලා. මොන මරණයද ඒකට කියන්නේ? සමුච්ඡේද මරණ. එතකොට දැන් මේ නිතර වෙන මරණයට මොකද්ද කියන්නේ? මේකට තමයි කියන්නේ ෂණික මරණ කියලා. ඔක කණික මරණය කියලා හඳුන්වනවා. හැම මොහොතකම මැරෙනවා. නමුත් ඒක තේරෙන්නේ එක දිගට සිත් උපදින නිසා. දවසක උපදින්නේ නැති වෙනවා. සත්වයාගේ උපතයි මරණයයි අතර තියෙන කාලය කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. මෙතන අත්හැරිය ගමන්ම ඊළඟ තැන අල්ල ගන්නවා. සාමාන්‍යයෙන් අර කූඩැල්ලෙකුගේ වගේ උපමාවක් දක්වලා තියෙනවා. නමුත් කූඩැල්ල මෙතන අත්හරින්නේ ඊළඟ තැන අල්ලන එක ඊටාම ප්‍රමාදයි. මැරෙන පුද්ගලයා ඊට වඩා වේගෙන් ඊළඟ තැන උපදිනවා. උදාහරණයක් සඳහන් කළොත් අපි කියමු මැස්සෙක් වහලා ඉන්නවා කිනිහිරක් උඩ. මිනිහෙක් මිටියක් අරගෙන මැස්සා තලන්නයි ලෑස්ති වෙන්නේ. එයා මිටිය උස්සලා මැස්සගේ ඇඟ උඩට මිටිය පාත් කරනවා. මේක බොහොම වේගෙන් වෙන වැඩක්, මිටියෙන් උස්සලා ගන්න එක. නමුත් ක්‍රමක්‍රමයෙන් මිටිය පාත් වෙලා ඇවිල්ලා ඉස්සරලම මිටිය ගෑවෙන්නේ මැස්සගේ තටුවල. තටු උස්සගෙන ඉන්නේ ඉස්සරලම තටුවල ගෑවෙනවා. තටුවල මිටිය ගෑවෙනකොට තාම මැස්සගේ හෘද වස්තුවේ සිත් උපදිනවා. ඊට පස්සේ මැස්සගේ ඇඟට මිටිය පාත් වෙලා ඇඟේ ගෑවෙනවා. නමුත් මැස්ස තාම ජීවත් වෙනවා. ඊළඟට මිටිය තව ටිකක් පාත් වෙලා මැස්සා පුපුරනවා මිටිය බරට. නමුත් තාම මැස්සා ජීවත් වෙනවා, තාම සිත් උපදිනවා. ඊළඟ ෂණයේ මැස්සා පොඩි වෙලා මැස්සගේ හෘද වස්තුව paludu වෙනවා. හෘද වස්තුව paludu වුණාට පස්සේ එතන සිත් උපදින්නේ නැහැ. නමුත් මිටිය කිනිහිරේ වදිනකොට මැස්සා තව තැනක ඉපදිලා සිත් කෝටි ගණක් පහල කරලත් ඉවරයි. මේ අතර කොහොමද අපි ඉඩක් හොයන්නේ? ඇඟ පොඩි වෙලා මිටිය කිනිහිරට පාත් වෙනකොට මැස්සා තව තැනක ඉපදිලා සිත් කෝටි ගණක් පහල කරලත් ඉවරයි. ඒ වැඩේම තමයි ඔබ මැරෙනකොට වෙන්නේ, මම මැරෙනකොට වෙන්නේ. එහෙනම් උපතයි මරණයයි අතර අපිට මේ ඉඩක් හොයන්න පුළුවන්ද? තත්පරයකට කෝටි ගණක් උපදිනවා නම් සිත් කවදා හරි දවසක නැති වෙන බංග කියන හිත නැත්තටම නැති වෙලවා යනවා නම්, නමුත් ඊළඟට මෙතෙන්ට උපදින්න ආපු සිත් පරම්පරාවට මොකද වෙන්නේ? දැන් ඒ සිත් පරම්පරාවට මෙතන උපදින්න පුළුවන්කමක් නැහැ. හැබැයි අර ආපු වේගෙම්ම එයා උපදිනවා. මෙතන නෙමෙයි වෙනත් ඇඟක් හදාගෙන උපදිනවා. එහෙනම් මෙතන කෙනෙක් මැරුණහම අපි නොයේක් දේවල් කිය ඇඬුවට අපි අඬනකොට ඒ පුද්ගලයා ඉපදිලා සිත් කෝටි ප්‍රකෝටි ගණන් පහල කරලත් ඉවරයි කොහේ හරි. අපි මෙහි අඬනවා තාම අවබෝධයක් තේරුමක් මදි හින්දා. ජීවිතේ කොයිතරම් පුදුමද? එතකොට ඒ වාගේ ෂණයක් මත තමයි හැම වෙලාවෙම මේ ඉන්නේ. එහෙනම් ඕනෑම වෙලාවක මැරෙන්න පුළුවන් කියලා අපි කතා කරනවානේ. බැරි වෙලාවත් මේ නැති වෙන තැන ඊළඟ සිත උපදුනේ නැත්තම් මේකට වෙන කාටවත් මොකවත් කරන්න පුළුවන්ද? වෙන කිසි දෙයක් කිසි කෙනෙකුට කරන්න බෑ. ඒ තරම් ෂණයක් මතයි මේ පවතින්නේ. ඒ ෂණය මත පවතිමින් තමයි මේ කරන්න පුළුවන් හැමදේම අපි කරන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මරණය ඊටාම ඉක්මන්. ඒක කොයි වෙලාව වෙනවද කියලා අපිට කවදාවත් තීරණය කරන්න බෑ. ඒක වෙන්න කලින් වහවහ කුසල් දහම් වල යෙදෙන එක තමයි කළ යුත්තේ. අපි මේ මරණ සතියේදීත් මේ කාරණාව පැහැදිලි කළා. අරක සූත්‍රයේ ටිකක් විස්තර කරපු තැන. මිනිහෙකුගේ හිසට ගිනි ඇවිලිලා
හිසට ගිනි ඇවුලුනහම කවුද ඒක නිමා ගන්න යොහුසුලු නොවෙන්නේ? නමුත් සඳහන් කළේ ඒ හිස ඔහි ඇවිලිච්චාවි. මෙතෙක් කරගන්න බැරි වෙච්ච පිනක් තියෙනවා නම් ඒක කරගන්න කියලා. අරක ශාස්ත්‍රවරයා එහෙම සඳහන් කරන්නේ. ඒ මිනිස්සුන්ට කොච්චරක් ආයුෂ තියෙන කාලෙද? ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 60000යි. 60000 කාලේ මේ කියන්නේ ඔළුවේ ගින්න පත්තු වෙච්චාවේ කරගන්න බැරි වෙච්ච පින්කම් ටික කරගන්න කියලා. එතකොට මේ කාලේ කියන්න ගියොත් කොහොම කියන්න වෙයිද? ඒ කාලේ මිනිස්සුන්ට ලෙඩ තිබෙත් නැහැ කියලා කියන්නේ. ලෙඩ 4යි තිබිලා තියෙන්නේ. ලෙඩ 6යි. බඩගිනි එනවා, පිපාසය දැනෙනවා. සීතල තියෙනවා, උෂ්ණය දැනෙනවා. ඔය ලෙඩ 4ක්. මල පහ කරන්න ඕනේ, මුත්‍රා කරන්න ඕනේ. මේ හැර වෙන කිසි ලෙඩක් තිබිලා නැහැ. ලෙඩ 6ක් තියෙන කාලේ අවුරුදු 60000ක් ජීවත් වෙන කාලේ තමයි මේ කියන්නේ ඔළුවේ ඇවිලෙන ගින්දර ඇවිලිච්චාවේ බැරි කරගන්න බැරි වුණ කුසල් ටික කරන්න කියලා. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ මිනිස්සුන්ට තියෙන ලෙඩ 4යි කියලා කියන්නේ. 6කුත් නැහැ. බඩගිනි, පිපාසයි. වැසිකිළියන්න ඕනේ, කැසිකිළියන්න ඕනේ. ඒ කියන්නේ එදා ලෝකේ සීතල උෂ්ණය කියන එකත් සමව පවතිනවා මිනිස්සුන්ට අමාරුවක් නැතුව. එහෙම කාලිකුත් ලෝකේ ඉදිරියට එනවා කියන කරුණු සඳහන් කරනවා. නමුත් වහවහ කුසල් රැස් කරගන්න කියලා කියනවා. මෙතන සඳහන් කළා එක සිතකින් නම් සත්වයා පවතින්නේ ඒ සිත නැති කල්හි නම් සත්වයා නැහැ කියලායි සඳහන් කළේ. තස්මින් චිත්තේ නිරුද්ධ මත්තේ සත්තෝ නිරුද්ධෝති උච්චති. නමුත් සඳහන් කළා මේ සිත් දෙකක් අතර කාල පරතරයක් නම් නැහැ කියලා. සිත් දෙකක් අතර කාල පරතරයක් නැහැ. ඒ තරම් වේගෙන් සිත් උපදිනවා. නමුත් මේ සිත් ඇති වෙන, පවතින, නැති වෙන කාලයක් තියෙනවා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. එහෙම කාලයක් තියෙනවා. සිත් දෙකක් අතර කාල පරතරයක් නැහැ කියලා සඳහන් කරනවා. මේ පවතින කාලයට තමයි යමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි අපි මුලින් සඳහන් කළේ මේ පවතින කාලය මත තමයි අපි හැමෝම මේ ජීවත් වෙන්නේ. සඳහන් කළා මේ මොහොතේ ජීවිතේ පවතින්නේ ඒ සිත නිරුද්ධ වෙනවත් එක්කම ඒ ජීවිතේ නැති වෙනවා. මේ මොහොතේ පවතිනවා, ඒ පවතින සිත උඩ ඒ සිත මැරෙනවත් එක්කම අපිත් මැරෙනවා. ඒ වුණාට වාඩි වෙලා ඉන්න ආසනෙන් වැටෙන්නේ නැහැ. අපි වැටෙන්න කලින් ඊළඟ සිත ආය ඉපදිලා පවතිනවා. ඒ මත නැවත අපි එහෙම ජීවත් වෙනවා. පංචස්කන්ධයේ ක්ෂණයක් පාසා නැති වෙන නමුත් සඳහන් කළා මෙතනම නැති වෙනවා, මෙතනම උපදිනවා. සිතක් පවතිනවා, සිතක් නැති වෙනවා. නැවත එතනම සිතක් උපදින නිසා අපි දිගටම ඉන්නවා. නමුත් අර පරණ සිත උපදිනවද? ඒක ආයේ කවදාවත්ම උපදින්නේ නැහැ. ඒ සිත මැරෙනකොට ඒ සිතත් එක්ක ජීවත් වෙලා හිටපු මමත් මැරිලා ඉවරයි. ඒකයි කිව්වේ ක්ෂණයක් පාසා මැරෙනවා කියලා. ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙච්ච අය, ධර්මයේ දේශනා කරන්න ධර්මාසනේ වැඩ හිටියේ මම, ඒ වැඩ හිටපු කෙනා නම් දැන් කොහොමවත් නැහැ. උදේ නිවසින් පිටත් වෙලා ආපු අය දැන් මෙතන කොහොමවත්ම නැහැ. ඇයි අර සිත නැති වෙන්න ඒ පුද්ගලයා ඒ සිතත් එක්ක අතීතයට ගියා. ඒ වුණාට බැලූ බැල්මට අද ගෙදර යනකොට හැමෝම අම්මේ, තාත්තේ, දුවේ, පුතේ, නගී, මලී අපි හඳුනගෙන ඒ කට්ටිය කතා කරනවා. නමුත් ඒ ගියපු නංගි, මල්ලි, අම්මා, තාත්තා, අය ඉන්නවද?
කොහොමද ඒගොල්ලෝ හඳුනාගත්තේ එහෙනම් මේ අපිමයි කියලා? හඳුනාගත්තේ ඒ කලින් ජීවත් වෙච්ච කෙනා නෑ. ඒ ඉපදිච්ච සිතත් නෑ. හැබැයි ඒ සිතේම ඊළඟ ඊට සමාන පුරුක තමයි මේ පවතින්නේ. ඒ සිත නිසාම ඉපදිච්ච ඊට සමාන ඊළඟ පුරුක. ඒ නිසා ලොකු වෙනස් බවක් පේන්නේ නැහැ. හැබැයි අවුරුදු ගාණක් ගිහිල්ලා දැක්කහම නම් වෙනස් වෙලා කියලා සෑහෙන්න පේනවා. මෙතන සඳහන් කළා මේ ඇතිවීම නැතිවීම ගැන ලොකු බයක් අපිට දැනෙන්නේ නැත්තේ ඒකයි කියලා. උපත මරණය ගැන ලොකු බයක් දැනෙන්නේ නැත්තේ එක දිගටම පවතිනවා වගේ අපිට තේරෙන හින්දායි කියලා සඳහන් කරනවා. ඒ වුණාට චිත්ත පරම්පරාව ඕනෑම තැනක නවතින්න පුළුවන් කියලා සඳහන් කරනවා. මේ ඇති වෙන සිත් පරපුර ඕනෑම තැනක නවතිනවා. ඒක අපට කී නවතින්නේ නැහැ. යතාහ යම්සේ කියන ලදද ඒ සිත් පරම්පරාව නැවතීම පිළිබඳව යම්සේ කියන ලදද අතීතයේ චිත්තක්කනේ ජීවිත. අතීතය කියන්නේ ඉවර වුණ දෙයක්. ඒක අපි හොඳටම දන්නවා. අතීතය කියන්නේ ඉවර වුණ දෙයක්. එහෙමනම් අතීතයේ ඒ චිත්තක්ෂණේ අපි ජීවත් වුණා. අතීතයේ ජීවත් වෙලා ඉවරයි. ඒ චිත්තක්ෂණය මත අපි ජීවත් වුණා. සඳහන් කළා ඒකෙන් දැන් ආයේ ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. අතීතයේ ජීවත් වෙච්ච ෂණය මත නැවත ජීවත් වෙන්න බෑ. නාගත අනාගතයේ ආයසිත උපදිනවා. හැබැයි අනාගතයේ උපදින්න තියෙන සිත් මත අපිට ජීවත් වෙන්නත් බෑ. තාම ඒවා ඉපදිලා නැහැ. ඒක මත ජීවත් වෙන්නත් බෑ. ඒ නිසා සඳහන් කළා ඒ සිත මත අනාගතයේ ජීවත් වෙනවා විතරයි. අනාගතයේ ඒ හිත මත අපට ජීවත් වෙන්න පුළුවන්. නමුත් දැන් බෑ. අතීතයේ ජීවත් වෙලා ඉවරයි. එහෙමනම් මෙතන සඳහන් කළා එවලේ ඇති වුණ ප්‍රත්‍යයෙන් එවලේ ඇති වුණ ධර්මතාවයට අනුව පච්චුප්පන්න කියලා කියනවා. එවලේ ඇති වුණ ප්‍රත්‍යයෙන් එවලේ ඇති වුණ ධර්මතාවය පච්චුප්පන්නයි. ඒ කියන්නේ වර්තමානයි. අතීතයේ නැති වෙලා ගියපු හිතේ හේතුවකින් මෙතන ඉපදිච්ච සිතක් තියෙනවා. ඒකයි මං කිව්වේ ඒ සිතේම ඊළඟ පුරුක. ඒකට කියනවා වර්තමාන සිත. ඒ වර්තමාන සිතේ අපි දැන් ජීවත් වෙනවා. මේ කතා කරන මොහොතේ සිත් කෝටි ගාණක් අතීතයට එකතු වෙලා ඉවරයි. වර්තමානයේ අපි ජීවත් වෙනවා. අතීතයේ ඉපදිලා ඒ හිතේ ජීවත් වෙනවා අනාගතයට කියලා කියවනේ. අපි අනාගතයේ ඉපදිලා අනාගතයට ඒ හිතේ ජීවත් වෙනවා. ඒ අනාගතය ගැන කතා කරපු සිතුත් මේ වෙනකොට ඇති වෙලා ඒ මතත් අපි ජීවත් වෙලා ඉවුවත් අතීතයට ගිහිල්ලා ඉවරයි. නමුත් අනාගතයේ තව සිත් උපදිනවා. ඒ සිත් මත අපි අනාගතයට ජීවත් වෙනවා. මෙතන සඳහන් කළා වර්තමාන කාලයේ එහි කලින් ජීවත් වුණේ නැහැ. වර්තමානයේ මත කලින් ජීවත් වුණේ නැහැ. දැන් ජීවත් වෙනවා විතරයි. එයින් තව මොහොතකින් ජීවත් වෙන්නත් බෑ. මේ මොහොතේ ඉන්නවා. තවත් මොහොතක ඒ මත ජීවත් වෙන්න බෑ. ඊටාම සියුම් කොටසක්. එතකොට මෙතන සඳහන් කරනවා මේ චිත්තක්ෂණ වර්තමානයේ ඇතිවෙමින් අපේ ජීවිතය රැකලා දෙනවා. වර්තමානයේ චිත්තක්ෂණ උපදිමින් ජීවිතය රැකලා දෙනවා. බැරි වෙලාවත් ඉපදුනේ නැත්තම් වැටෙනවා. ඒ වැටෙන්නේ මැරිලාමයි. වැටෙන්න දෙන්නේ නැතුව මේ චිත්තක්ෂණ ඉපදී අපිව රකිනවා. අපි සමහර වෙලාවට ඔය බලු වැල් දැල්ලෙනවා අපි දැකලා තියෙනවා. අපි සමහරවිට රැස්වලලු වගේ දේවල් දකින්නේ. සමහර රැස්වලලු තියෙනවා මුලින් පටන් ගත්තාම
අර වතුර ගලනවා වගේ එක දිගටම දැල්වෙමින් යනවා. නමුත් අර මුලින්ම දැල්වුණ බුබුල නිමිලා ඊළඟ එකට යනකොට ඒක දෙවනි බුබුලට මාරු වෙන්න කලින් පළවෙනි එක ආපහු දැල්වෙනවා. ඒ නිසා ඉවරයක් නැතුව මේක ගලාගෙන යනවා වගේ අපිට තේරෙනවා. ඒ වගේ තමයි අපේ සිතුත් ඉවරයක් නැතුව ගලාගෙන යනවා ඉවරයක් නැතුව ගලාගෙන යනවා. රතේ රෝදය බිමට හිටපු තැන බර දැරුවා වගේ මේ වර්තමානයේ උපදින හිත හැම වෙලාවෙම අපිව පවත්වාගෙන යනවා, ජීවිතේ රැකලා දෙනවා. සඳහන් කළා ඒ සිත්වලට උපදින්න ආධාරක වෙන රූප මේ ඇඟේ තියෙනවා. සිත් මැරුණට රූපය ඒ තරම් වේගෙන් මැරෙන්නේ නැහැ. සමහර රූප සිත් එක්කම ඇති වෙලා සිත් එක්කම නැති වෙලා යනවා. නමුත් සමහර රූප චිත්තක්ෂණ 17ක ආයුෂ අරගෙන ඉපදිලා තියෙනවා. ඒ නිසා ඒ රූප පවතිනවා. සිත්වලට උපදින්න ආධාරක වෙන රූප මේ ඇඟේම පවතිනවා. ඒ මත හැම වෙලාවෙම සිත් උපදිනවා කියන කාරණාව සඳහන් කළා. අන්න එහෙම විශේෂ ක්‍රියාදාමයක් નિયમિત ආකාරයට මේ ඇඟේ එක දිගට ක්‍රියාත්මක වෙන නිසා අපි ඒකට කියනවා ක්‍රියාදාමයක් කියලා. එක දිගටම සිද්ධ වෙන නිසා ක්‍රියාදාමයක් කියලා අපි ඒකට කියනවා. එහෙම නැත්නම් ක්‍රියාවලියක් කියලා අපි කියනවා. අන්න එය මනාව අවබෝධ කරවන්න මේ ලෝකේ යම් දහමක් තිබුණා නම් මේ ටික අපිට මනාව අවබෝධ කරවපු කියලා දුන්න එකම දහම තමයි බුද්ධ ධර්ම කියලා කියන්නේ. බුද්ධ ධර්ම මනාව ඉගෙන ගන්න මේ හැම දෙයක්ම මනාව වැටහෙනවා. හැබැයි මේක මනාව වැටහෙන්න පටන් ගත්ත දවසට මේ අනික් සියල්ලම අපින් අත්හැරෙනවා. මිනිස්යන්ගේ විතරද මේ ඉපදීම නැතිවීම මේ තරම් වේගෙන් වෙන්නේ? මේ මේසෙට වෙන්නෙත් ඒකමයි. මේ ගොඩනැගිල්ලට වෙන්නෙත් ඒකමයි. මේ බිත්තිවලට වෙන්නෙත් ඒකමයි. එක දිගටම මේ ක්‍රියාවලිය මුළු විශ්වයේම සිද්ධ වෙනවා. නමුත් අපිට දැනෙන දේ මේ බිත්තියට දැනෙන්නේ නැහැ. ඒ මොකක් නිසාද? අපි ළඟ තියෙනවා කර්මජ රූප, ප්‍රසාද රූප. නමුත් බිත්තියේ එහෙම එකක් නැති නිසා ස්පර්ශ කළාට දැනෙන්නේ නැහැ. ගහක් අත ගෑවට ගහට දැනෙන්නේ නැහැ. බිත්තිය අත ගෑවහම බිත්තියට දැනෙන්නේ නැහැ. හැබැයි මගේ එක අතක් අරගෙන අනික් අත ගන්නකොට අපිට එතන ස්පර්ශයක් දැනෙනවා. ඒ කර්මජ රූප හැම තැනම උපදින නිසා. ඒ තරම්ම සියුම් ක්‍රියාවලියක් මුළු ලෝකෙ පුරාම තියෙනවා. වාහනයක් ඉස්සරහට ඇදෙනවා. නමුත් මෙතනින් පණ ගන්නලා එකපාරම ඉස්සරහට ගත්ත වාහනේ නෙමෙයි දිගට ඇදෙන්නේ වෙනත් එකක්. මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ විදර්ශනාවෙන් විතරයි. විදර්ශනාවක් නැති කෙනෙකුට මේ කාරණාව සමහරලාට කොහොමත් වැටහෙන්නේ නැහැ. නිවැරදිව මේ කාරණාව අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න බුදුදහම මනාව දැනගන්න එක වටිනවා. හැබැයි අනුමාන වශයෙන් අවබෝධ කරගන්න බැරුව යනවා. අනුමාන වශයෙන් නෙමෙයි ප්‍රත්‍යක්ෂ වශයෙන්ම බුදුදහම මේ කාරණාව අපිට තහවුරු කරලා දේශනා කළා. මේ කාරණාව තමයි මේ කන පරිත්ත කියලා කියන්නේ. ගත වෙන මොහොතක් ගානේ සත්වයා මරණයට පත් වෙනවා. කන පරිත්තේ. මරණානුස්සති භාවනාව වඩන කෙනා මේ කරුණ මනාව මෙනෙහි කරලා මේ භාවනාව සම්පූර්ණ කරන්නත් පුළුවන්. මේක මනාව සම්පූර්ණ කරගන්න පුළුවන් නම් මේ ඔස්සේ මනාව මරණ සතිය දියුණු කරගෙන තියෙනවා නම් ඔහු අතින් පාපයට යොමු වෙන ස්වභාවයකුත් නැහැ. ඔහු මරණය කියන ධර්මතාවය පිළිබඳව කිසි බයකුත් නැහැ. ලෝකය පිළිබඳව ඔහුට ලොකු ඇලීමකුත් නැහැ. මොකද සියල්ල මනාව මරණයත් එක්ක වටහාගෙන කටයුතු කරනවා.
මේ ෂණයෙහි තියෙන කුඩා බව හඳුනා ගැනීම තමා කන පරිත්තේ කියන්නේ. ෂණය චිත්තක්ෂණය කොයි තරම් කෙටීද කියන එක අවබෝධ කිරීම. ජීවිතං අත්තභාවෝච සුඛ දුක්ඛාච කේවලා. මේ ජීවිතය සැප දුක කියලා අපි සඳහන් කළත් මේ සැප දුක දෙකේම කෙරවල. ඒක චිත්ත සමායුත්තා. ආයුෂය රැකගෙන එන්නේ එක චිත්තක්ෂණයක් පමණයි. අපි ඒ කාරණාව දිගටම කතා කළා. එහෙනම් මේ අපි විඳින දුක තියෙන්නේ එක චිත්තක්ෂණයයි. අපි විඳින සැප තියෙන්නේ එක චිත්තක්ෂණයයි. ඒ චිත්තක්ෂණය ඉවර වෙනකොට ඒ දුකයි සැපයි දෙකම ඉවරයි. නමුත් තාම දුක දිගට පවතිනවා වගේ තේරෙන්නේ අර පරණ එකේ ඊළඟ පුරුක තමයි මෙතන ඉපදිලා තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ දුක සෑහෙන කාලයක් එක දිගට අපි ළඟ තියෙනවා වගේ දැනෙනවා. නමුත් චිත්තක්ෂණයක් ගානේ ඒක ඉවර වෙලා ගිහිල්ලා. අම්මා මැරුණ නිසා ඇතිවෙච්ච දරා ගන්න බැරි දුක මාස ගාණක් යනකොට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. චිත්තක්ෂණයක් ගානේ දැනගනිමින්මයි මේ දුක සැප දෙකම උපදින්නේ කියන කාරණාව ඒ නිසා සඳහන් කළා. එතකොට අපේ ජීවිතයත් සැප හා දුක කියන ධර්මතාවයනුත් වර්තමානයේ රඳා පවතින්නේ එකම සිතක් මත බව පැහැදිලි කළා. ලහුසෝ වත්තනෝ කනෝ මේ ෂණය කියන කාරණාව වෙනස් වෙමින් ඊ타ම සීග්‍රයෙන් යේ නිරුද්ධා මරන්තස්ස තිට්ඨ මානස්සවායිද අපි මේ සාකච්ඡා කරනවා කියලා සඳහන් කළේ විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙන කොටස තමයි විශේෂයෙන් මරණ සතිය නමින් සාකච්ඡා කරගෙන ආවේ. යම් පුද්ගලයෙක් මැරෙද්දි හෝ ජීවත් වෙද්දි සබ්බේපි සදිසා කන්දා ඒ දෙදෙනාගේම පංචස්කන්ධ සමානයි. ජීවත් වෙද්දි හෝ මැරෙද්දි ජීවත් වෙන කෙනාගෙත් මැරෙන කෙනාගෙත් පංචස්කන්ධ සමානයි කියලා සඳහන් කරනවා. වර්තමානයේ පවතින්නේ පංචස්කන්ධයේ අතීතයට යනවා. මේ වර්තමානයේ තියෙන පංචස්කන්ධය අතීතයට යනවා. නැවත කවදාවත් මේ පංචස්කන්ධය අපිට ලැබෙන්නේ නැහැ. අන්න ඒ කාරණාවෙන් මරණයට පත් වෙන පුද්ගලයාත් ජීවත් වෙන පුද්ගලයාත් සමානයි කියලා කියනවා. ඒ කාරණාව තේරුණාද? ෂණයක් පාසා පුද්ගලයෙක් මැරෙනවා. ෂණයක් පාසා මේ පංචස්කන්ධය අතීතයට යනවා. යම් දවසක ඔහු සදහටම මැරෙනවා. ඒ පංචස්කන්ධයත් අතීතයට යනවා. ෂණයක් පාසා ගියා. ඊට පස්සේ අපි මේ කතා කරන සම්මුති මරණයේදී සදහටම ඔහු මැරිලා ගියා. ඒ නිසා මෙතන සඳහන් කළා ඒ කාරණාවෙන් මරණයට පත් වෙන පුද්ගලයාත් ජීවත් වෙන පුද්ගලයාත් සමානයි. මොහු ජීවත් වෙනවා කියන්නේ මොහොතක් ගානේ මැරෙනවා. ඒ මොහොතක් ගානේ මැරි හිටපු මිනිහා දිගටම මැරිලා ඉවර වෙලා. ඒ කාරණාව තව ටිකක් පැහැදිලි කළා. චිත්තක්ෂණයකදී ඇතිවෙන සිත තමයි මේ විඥානාස්කන්ධෙහි ඇතිවෙන වත්මන් නියෝජනය කියලා සඳහන් කළා. චිත්තක්ෂණයේ ඇතිවෙන සිත විඥානාස්කන්ධෙහි වර්තමාන නියෝජිතය. ඒ සිත තමයි සඳහන් කළා ඒ වෙනුවෙන් හැම වෙලාවෙම පෙනී හිටින්නේ. අන්න ඒ සිතේ තියෙන චෛතසික වලට තමයි වේදනා සංඥා සංකාර කියලා කියන්නේ. හිතේ තියෙන චෛතසික. මොනවද මේ චිත්ත චෛතසික කියලා එතකොට කියන්නේ? චිත්ත චෛතසික. සිත සහ චෛතසික කියලා කියන්නේ සිතුවිලි. සිත එකක්, සිතුවිලි තව එකක්. චිත්ත චෛතසික. සඳහන් කළා සිතත් එක්කම උපදින යම් ශක්තියින් ප්‍රමාණයක් තියෙනවා.
හැම හිතක් එක්කම උපදින යම් කිසි ශක්ති ප්‍රමාණයක් තියෙනවා. ඒවට අපි පාලියෙන් කියන්නේ චේතසික කියලා. සිතත් එක්ක උපදින ශක්තියින්ට පාලියෙන් කියනවා චේතසික කියලා. ඒ ශක්තියට සිංහලෙන් කියනවා චෛතසික කියලා. චේතසික චෛතසික නං දෙකයි එකම කාරණාවයි. සඳහන් කළා ඒ වගේම තියෙන විශේෂත්වයක් තියෙනවා මේ කරුණුවල. මොකක්ද? ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකවත්තුක, ඒකාලම්බන. එහෙම සඳහන් කළේ සිතත් එක්කම උපදිනවා. මේ චෛතසික සිතත් එක්කම උපදිනවා. සිත නැති වෙනකොට නැති වෙනවා. ඒකුප්පාද එකට උපදිනවා, ඒක නිරෝධ එකටම නැති වෙනවා. සිත උපදින තැනම උපදිනවා. එනිසා සඳහන් කළා ඒක වත්තුකයි. සිත උපදින තැනම උපදිනවා. ඊළඟට සඳහන් කළා සිත ගන්න අරමුණම ගන්නවා. ඒකාලම්බනයි. සිත එක්කම උපදිනවා, සිත ගන්න අරමුණම ගන්නවා. මෙන්න මේ ස්කන්ධ හතරම නිරූපණය වෙන්නේ මෙන්න මේ සිත සහ චෛතසික වලින්. ඊට අමතරව පින්නතුනි මෙතන සඳහන් කරනවා අපි මුලින් පැහැදිලි කළා මේ බිත්ති, ගෙවල්, ගස්කොළන්, යාන වාහන මේ හැම දෙයක් ළඟම තියෙන්නේ ওই ටිකම තමයි. ඇතිවීම නැතිවීම කියන එක ඒ වගේම තමයි. විශේෂයෙන් පංචස්කන්ධයට ගන්නේ මේ ශරීරයේ තියෙන රූප කොටස්. පංචස්කන්ධයට ගන්නේ ශරීරයේ තියෙන රූප කොටස් ටික. හැබැයි අපේ පංචස්කන්ධයේ තියෙන ප්‍රමාණයක් අපිට දැනෙන ප්‍රමාණයක් ගස්වල, බිත්තිවල, යාන වාහනවල නැහැ. එය විස්තර කරලා පෙන්වද්දී 11 ආකාරයකින් පැහැදිලි කරලා තියෙනවා. ඒ කොහොමද පැහැදිලි කළේ? අතීත, අනාගත, වර්තමාන. අජ්ජත්තං වා බහිද්ධාවා. අභ්‍යන්තර රූප, බාහිර රූප. ඊළඟට සඳහන් කළා රළු හෝ සියුම්, හීන හෝ ප්‍රනීත. එහෙම නැත්නම් දුර තිබෙන, ළඟ තිබෙන. මේ කාරණාව පැහැදිලි කරලා තියෙන මේ විදිහට. 11 ප්‍රභේදයකට සංග්‍රහ කරනවා මේ රූපස්කන්ධය. නමුත් පින්නතුනි අපේ ජීවිතයේ පවතින්නේ වර්තමාන නම් වලින් විතරයි හැම වෙලාවෙම කියලා සඳහන් කළා. වත්මන් කොටසේ විතරයි හැම වෙලාවෙම පවතින්නේ. වත්මන් රූපය උඩ හැම වෙලාවෙම ජීවිතේ පවතිනවා. ඇති වෙන සිත ඒ සමගම ඇති වෙනවා. ඇති වෙන සිත ඒ සමගම ඇති වෙනවා කියලා සඳහන් කළේ මෙන්න මේ වර්තමානයේ ඇති වෙන ධර්මතාව මත එකතුවට තමයි, නැත්නම් වර්තමානයේ පවතින ධර්මතාවල එකතුවට තමා මෙතන ජීවිතය කියලා කියන්නේ. සැප ඇති වෙලාවට සැපයි, දුක ඇති වෙලාවට දුකයි. ඒ ටික තියෙන්නේ ඊ타ත්ම කෙටි කාලයයි. ඊ타ත්ම ෂණයයි. මේ මොහොතේ විතරයි. දුකයි සැපයි දෙකම මේ මොහොතේම ඉවරයි. ඊට සමානව සිත් පහළ වුණ නිසා ආයෙත් ඒ වගේම දැනුණ කියන කාරණාව අපි මුලිනුත් සිහිපත් කළා. නමුත් ක්ෂණයක් පාසා ඇති වෙන නැති වෙන මේ සිත චිත්තක්ෂණයක් ගානේ අතීතයට ගිය ගමන් එහි නැවත ඉපදීමක් නම් ඇත්තේම නැහැ. ඒ සිත්වල ආය උපතක් ඇත්තෙම නැහැ. ඒ සිතෙහි හා ඒ පැවතුන රූපයෙහි ඊළඟ පුරුක තමයි අපිට නැවත හම්බ වෙලා තියෙන්නේ. ඊට අනුරූප ඊළඟ පුරුක නැවත හම්බෙන නිසා අපිට එක වගේ කියලා හිතෙනවා. මෙන්න මේ සිතයි සිතුවිලි රූපයයි එක මොහොතකදී හමු වෙලා නිරුද්ධ වෙලා යනවා. නැවත කවදාවත් ඒ හමු වෙච්ච සිතයි රූපයයි හම්බ වෙන්නේ නැහැ කියන කාරණාව සඳහන් කළා. ඒ නිසා ඊළඟට හමු වෙන්නේ ඒ සිතයි සිතුවිලි රූපයයි.
ඒ නිසා හතගත්ත ඊට සමාන අපි හිතන තවත් ධර්මතා ප්‍රමාණයක්. ඊට සමානයි වෙනත් ධර්මතා ප්‍රමාණයක්. නමුත් මුල් ධර්මතාවයන්ගෙන් සදහටම වෙන් වෙලා ඉවරයි. මෙහෙම බලහම ජීවිතයේ මහපුදුම සංකීර්ණයි. විශ්වය පවතින හැටි මහපුදුම සංකීර්ණයි. මේ සාකච්ඡා කරන කොටසත් ඉතාම ගැඹුරුයි. නැවත නැවත මේ කාරණාව මෙනෙහි කරලා කල්පනා කරන්න ගත්තොත් අපිට යම් ප්‍රමාණයකට අවබෝධ කරන්න පුළුවන්. හොඳ විදර්ශනාවක් දියුණු වෙලා නම් ඔහු මේ ටික මනාව දකිනවා. හැබැයි පින්නතුනි මේක දකින්න පටන් ගත්ත දවසට මේ ලෝකේ හරි විචිත්‍රයි. ලෝකේ ලස්සන දකිනවා හැබැයි ඇලෙන්නේ නැහැ. මහ රහතන් වහන්සේ දැකපු ස්වභාව ධර්මයේ ලස්සන. ලෞතර බුදුරජාණන් වහන්සේ දැකපු මේ ස්වභාවයේ තිබුච්ච ලස්සන. පංචකාමයෙන් පිරිච්ච ඇස් තියෙන අපිට කවදාවත්ම දකින්න බෑ. යමකින් ඈත් වෙන්න තමයි ඒකේ ලස්සන දකින්න පුළුවන්. හැබැයි රාගයෙන් බලනවට වඩා, ද්වේෂයෙන් බලනවට වඩා, මෝහයෙන් බලනවට වඩා ඒක අත්හැරලා ඒක දිහා බලන කෙනා එහි දකින්නේ පුදුම සුන්දරත්වයක්. මහරහතන් වහන්සේලා විවේකයෙන් තමන් ලෝකෙ දිහා දැකපු ලස්සන වෙනම වර්ණනා කරලා තියෙනවා. ඒ ලස්සන අපිට දකින්න බැරි තව මමය මාගේය කියලා මේ පංචස්කන්ධයේ පටන් අනිත් සියල්ලම අල්ලගෙන ඉන්න නිසා. මමය මාගේය කියන මමත්වයෙන් ගැලවෙන්න පුදුම නිදහසක්. ඒ නිදහසත් එක්ක මෙහි තියෙන ලස්සන මනාව වැටහෙන්න පටන් ගන්නවා. මේ කාරණා ටිකත් අපිට ටික ගැඹුරුයි කියලා දැනෙන්නේ තාම ඒ ගැලවීම අපි ළඟ හරියටම නැති හින්දා. නමුත් ඕක දකින්න පුදුම ආසාවක් ඇති වෙනවා. ඒකයි යමෙකුගේ විදර්ශනාව මනාව වැඩෙන්න ඔහු ඒ භාවනාවට ඒ තරම්ම කැමති. විදර්ශනාවෙන් ලෝකෙ දිහා බලන් ඉච්චර කැමති ඒ තුළ තියෙන අපූර්වත්වය නිසා. එහෙමනම් පින්නතුනි මේ චුති චිත්තයේදී අපට ඇතිවෙන්නේ මෙයම තමයි කියලා සඳහන් කළා. ඒ කුමක්ද? මුල් ධර්මතාවයන්ගෙන් සදහටම අපි වෙන් වෙනවා. චුති චිත්තයේදී ඇති වෙන්නේ මුල් ධර්මතාවයෙන් සදහටම වෙන් වෙලා මෙතන අතහැරිලා මෙතනින් යන්නම යනවා. මෙතන සඳහන් කළා ඊළඟ ප්‍රතිසන්දි චිත්තය උපදින්නේ එතනම ප්‍රතිසන්දි චිත්තය උපදිනවා. චුතිය මෙතනින් ඉවර වෙනකොට ප්‍රතිසන්දිය ඊළඟට පහළ වෙනවා. ඊ타මත්ම කලාතුරකින් ඒ සිදුවීම සිද්ධ වෙන්න පුළුවන් කියලා සඳහන් කළේ මොන සිදුවීමද? මේ චිත්තය උපදින්නේ එතනම චිත්තය උපදිනවා කියලා කරුණු සඳහන් කරාම පැහැදිලි කළා. මේ එතනම උපදින කෙනා අපි එතනම මැරුණා කියලා කියනවා. මැරුණා එතනම උපදිනවා. අර සිත් පවතිනවා, ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. අපි මැස්සගේ උපමාවෙන් කිව්වා මිටිය කිනිහිරේ වදිනකොට මැස්ස සිත් ගානක් පහල කරලා ඉවරයි. කලාතුරකින් මනුස්ස මේ ලෝකෙත් එහෙම උපදින අවස්ථා දකිනවා. හොඳම උදාහරණය කවුද? සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. එක අවස්ථාවක තමන්ගේ මරණය ඊටාම ළඟයි. වෙන කරන්න දෙයක් නැති නිසා මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගාවට ගියොත් නම් මට ආය දීර්ඝ කාලයකට මේ සක්‍ර සම්පත්තිය ලබන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. මුණ ගැහෙන්න යනවා. මේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ සක්කපඤ්ඤ කියන සූත්‍රය දේශනා කරන්නේ. දැන් සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ආයුෂ පිරිහෙමින් මෙතෙන්ට ආවේ. බණ අහහ ඉන්න ගමන් සක්දිවිඳු මැරෙනවා. මැරෙන ගමන් සක්දිවිඳු ආය එතන උපදිනවා. බලන්න කාලය කොයිතරම් කුඩාද කියලා අපි ඉස්සෙල්ලා කතා කරලා තිබ්බනේ. මරණයයි උපතයි අතර කාලයක් නැති තරම් කියලා. සක්දිවිඳු එතනම මැරුණා, එතනම චුත වුණා, එතනම ඉපදුණා.
සක්‍ර දේවේන්ද්‍රයා මැරුණ කියලා දන්නේ බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳු විතරයි. ළඟ ඉන්න කවුරුවත් දන්නේ නැහැ. හැබැයි අපි මෙතන මැරුණාම මෙතනම උපදිනවා කියලා කතාවක් නැහැ. මැරෙන්නේ මෙහෙ උපදින්නේ සක්වලවල් කෝටි ගණක් එහා පැත්තේ තැනක වෙන්න පුළුවන්. කලාතුරකින් මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ උපත වාගේ දෙයක් වෙන්නත් පුළුවන්. එහෙමනම් ධර්ම දේශනාවට තියෙන කාලය දැනට ඉවර වෙලා තියෙන නිසා මරණ සතිය නිමිත්තෙන් සාකච්ඡා කරන කන පරිත්තේ මරණ අනුස්සතිය වඩන අන්තිම ක්‍රමය 8 වෙනි ක්‍රමය පිළිබඳවයි මේ කරුණු ටිකක් කෙටියෙන් සිහිපත් කළේ. නමුත් ටිකක් සංකීර්ණ කාරණා ටිකක් අභිධර්මයත් එක්ක තවත් විග්‍රහ කරන්න ඕන කරුණු ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේ කරුණු අභිධර්මයේ තමයි ගැඹුරින් විස්තර කරන්නේ. නමුත් කනික මරණ කන පරිත්ත ක්ෂණයක් පාසා වෙන මරණය ගැන පැහැදිලි කරලා තියෙන හැටි. දේශනාව නැවත නැවත අහනකොට කරුණු ඔබට හොඳට වැටහෙයි කියලා කල්පනා කරනවා. තව දේශනා 2-3කින් මරණ සතිය කියන මේ සාකච්ඡා දේශනා මාලාව අපිට නිවා කරන්න පුළුවන් වෙයි. අවසානයේ මරණ අනුස්සතිය වඩන්නේ කොහොමද කියන කාරණාව විශේෂයෙන් සාකච්ඡා කරලා ධර්ම දේශනා මාලාව නිමා කරමු. 26 වෙනි දේශනාව අපි කන පරිත්තය මේ විදිහට නිමා කරනවා. අද මේ 8 වෙනි ක්‍රමයේ පිළිබඳව දේශනාව ලෝකයට දානය කරන්න දායකත්වය ලැබලා දුන් සත්පුරුෂ දායක පිරිස පිටකොට්ටේ මිරිහාන පැරකුම්මාවතී පදිංචි මල්ලවාරච්චි පවුලේ මව දූදරු පිරිස සහ බෑනාවරුන් ලේලිවරුන් ඇතුළු සියලු දෙනා. විශේෂයෙන් වසර 6කට පෙර මියගිය සෝමසිරි මල්ලවාරච්චි පියාණන්, පීඩික් පියාණන්, ලීලාවතී මෑණියන්, ජේ.එච්. කරුණාසිරි පියාණන්, ඩී. නන්දනී වීරකෝන් මෑණියන්, දරණාගම කුසලධම්ම නායක මාහිමිපාණන් අද දින මේට සහභාගී වුණ සියලු දෙනාගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මාර්තු 14 වන දින 81 වෙනි උපන් දිනයේ සමරන එම්.පී. සිරියාවතී මවට මාර්තු 21 වෙනි දින උපන් දිනයේ සමරන තුෂාන්ත සංජීව මල්ලීට ලොහාන් තරුල් රිතිල් අශෝක් පුතාලාට සහ පැමිණි සියලු දෙනාට දේශකයාණන් වහන්සේට අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට රත්නත්‍රේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතර විශේෂයෙන් චීනයේ පදිංචි කේ.ටී. කෝග් ඇතුළු පවුලේ සියලු දෙනාටමද තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ